ආයිබෝන් සුබ දවසක් කියලා ප්‍රේක්ෂක හිතවත හිතවතියන් පිළිගන්නවා. වෙනදා වගේම අප දන්න කෙනෙක් ගැන ඔබට කියන්නට ටෝක් ප්ලස් තවත් පියවරක්. ඉතින් වෙනදා වගේ මේ දවස්වල අපිට බෑ මේ ගෙයින් එළියට ගිහිල්ලා අපිට මේ පටිගත කිරීම සිද්ධ කරන්නට. ඒ වුණාට අපි මේ අන්තර්ජාල පහසුකම් පාවිච්චි කරලා මේ තාක්ෂණයත් එක්ක අපි ලස්සන වැඩසටහනක් සූදානම් කරගත්තා ඔබට තිළින කරන්නට. ඉතින් අපගේ මේ වැඩසටහනට අපි අද විශේෂ ආරාධිතයෙක් ආරාධනා කරා. ඔහු එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලංකාවේදී නෙතුවද්දර කඳුළුතියා සහ කඳුළුතියා යන ගීත දෙකෙන් බොහොම ජනාදරයට පත් වුණා. බොහොම ලෑන්විත කටහඬක් තියෙනවා. ඔව් වෙන කෙනෙක් නෙවෙයි සුසන්ත ප්‍රනාන්දු. ඔව් සුසන්ත අපි ආයිබෝන් කියලා ඔබ අපගේ ටෝක් ප්ලස් වැඩසටහනට පිළිගන්නවා. ඉතින් අපි මං හිතන්නේ අපි ගීත 12ක් තෝරගත්ත නේද මේ වැඩසටහනට. බොහොම අමාරු නේ අපි දෙන්නට මේක තෝරගන්න. ඔව් නේදයි. ඔව් හරිම අමාරු වුණා. ඇත්තටම මේ සුසන්ත මට ගීත 12කට වැඩිය එවලා තිබුණා මේක තෝරගන්න කියලා. ඉතින් අපිට මේ පැයක ප්‍රමාණයක් තමයි අපි සූදානම් කරගෙන ඉන්නේ අපේ මේ ප්‍රෝග්‍රෑම් එක ගෙනියන්න. ඉතින් මේ පැයක ප්‍රමාණයකට අපි මං හිතන්නේ අපිට ගීත 12ක් අවසාන වශයෙන් අපි දෙන්න තෝරගත්තා මේකට මේ ප්‍රෝග්‍රෑම් එකට දාමු කියලා. මං හිතන්නේ අපි පළවෙනි ගීතයට ගිහිල්ලාම අපේ සාකච්ඡාව පටන් ගමු නේද සුසන්ත? ඔව් අනිවාර්යයෙන්යි. එහෙමනම් මෙන්න අපි තෝරගත්ත පළවෙනි ගීතය. අපගේ පළවෙනි ගීතය උනේ ප්‍රියා සූරියසේන මහතාගේ ඇසුරින් මිදීලා. මං හිතනවා අපි විශ්වාස කරනවා ඉතින් මේ ලයාන්විත හඬ ප්‍රියා සූරියසේන මහතාගේ එම ගීතයට සාධාරණයක් ඉෂ්ට කරා කියලා. ඉතින් මේ අපි දන්නවා සුසන්ත මේ එංගලන්තේ වාසය කරන්නේ බොහොම සුන්දර වූ පරිසරයක. අපිට පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න කොහොමද වටපිටාව ගැන විස්තර ටිකක්. ඇත්තමයි මම දැන් ඉන්නේ වේල්ස් වල. වේල්ස් වල කියන්නේ ඉංග්ලන්ඩ් බෝඩර් එකේ ඉන්නේ. නෝර්ත් වේල්ස්. චෙස්ටර් වල ඉඳන් විනාඩි 5ක් වගේ. ඉතින් හරි සුන්දර පැත්තක් නිස්කලංකයි ඒ වගේම හරි ජනගහනය අතින් හරි අඩුයි. ලස්සන කඳු මුහුද හරිම ලස්සන පැත්තක්. දැන් මාස 6ක් විතර මම මෙහෙ ජීවත් වෙනවා. හොඳයි අපි එහෙමනම් අපගේ දෙවන ගීතය වෙත යමු. සුසන්ත තෝරගෙන තියෙන්නේ රොයි පීරිස් මහතාගේ මා දැසේ වේදනා. ඉතින් සුසන්ත පොඩි හැඳින්වීමක් කරන්න මොකද මේ ගීතය තෝරාගත්තේ මේ ගීතේ පසුබිම ගැන පොඩ්ඩක්. මේ ගීතය අයියා දැන් අපි ලංකාවේ ඉන්න දවස්වල ඉඳන් මේ ගීත අපි අහලා තියෙනවානේ. ඉතින් මේ ගීත ඒ දවස්වල අපේ හිතවලට වැදිච්ච ගීත. ඉතින් ළඟකදී මේ ගීතය අලුත් සංගීත සුසංයෝගයක් එක්ක ඇවිල්ලා තිබ්බා. ඉතින් මට මේක හිතුණා මේ ගීතය ගායනා කරන්න ඕනේ කියලා. මේක මගේ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීමක්. ඇත්තටම එංගලන්තෙම ඉන්න කෙනෙක් තමයි මගෙන් මේක ඉල්ලලා තිබ්බේ. ඉතින් මම මේ සින්දුව එයා වෙනුවෙන් කිව්වේ. ඊට පස්සේ මට හිතුණා මේ ගීතයට මම සාධාරණයක් කරලා තියෙනවා කියලා. ඉතින් මම බැලුවා මේ ගීතය දැන් මේ අපේ ටෝක් ප්ලස් බලන අපේ ප්‍රේක්ෂකයන්ට දීලා බලමු මේ එයාලා මොනවද හිතන්නේ කියලා. ඔව් මං හිතන්නේ අපි මේ ගීතයට යොමු වෙලාම අපේ සාකච්ඡාවට එමු. වේදනා ඔබි දැසි පිම්සිනා එනබුදු මගේ හදේ නැත වෛර චේතනා මා දැසි වේදනා ඔබි දැසි පිම්සිනා එනබුදු මගේ හදේ නැත වෛර චේතනා
පෙරදා ඔබින් මෙමා ලැබුණු පුරු කල්පනා සාගරය සේනා ආදරය ගොනු කළා පෙරදා ඔබින් මෙමා ලැබුණු පුරු කල්පනා සාගරය සේනා ආදරය ගොනු කළා කේසිහින මව මවා මා දැස තෙත් කළා මා දැසි වේතනා ඔබේ දැසි පෙම්සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා මාගයන ගීතයේ රාවෙ ගුවනින් නැසේ ඒ සෝසුසුම් තුලින් ඔය දැස දෙත් කළේ මාගයන ගීතයේ රාවෙ ගුවනින් නැසේ ඒ සෝසුසුම් ඔය දැස තෙත් කළේ මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනුයේ මා දැසි වේතනා ඔබේ දැසි පෙම්සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා ඔව් අපි විශ්වාස කරනවා එම ගීතයත් අපගේ ප්‍රේක්ෂක හිතවත හිතවතියන් ආදරයෙන් වැළඳ ගන්න ඇති කියලා. නැවතත් අපි සාකච්ඡාවට යොමු වෙනවා නම් මම කැමති සුසන්තගේ මුලින්ම දැනගන්න කොහොමද මේ සුසන්තගේ මේ සංගීත ජීවිතයේ ආරම්භය කොහොම සිදු වුණාද කොහෙන්ද මේක පටන් ගත්තේ? මෙහෙමයි දැන් මම පොඩි කාලේ ඉඳන්ම සංගීතයට ගොඩාක් ආස කරපු කෙනෙක්. ඉතින් මම සින්දු කියනවා ඉස්කෝලවල තිබ්බ තරඟවලට එහෙම ගිහිල්ලා තියෙනවා. ඉතින් මම මුලින්ම හැදුනේ වැඩනේ මම ඉපදුනේ මේ අම්පාරේ අක්කරේපත්තුව කියන ගමක. ඉතින් එහෙදී අපිට පාසල් වල සංගීත විෂය ගැන කිසිම මේ අපිට පහසුකමක් තිබ්බේ නැහැ. ඉතින් අපිට අර පුළුවන් විදියට තමයි අපි සින්දු කිය පුහුණු වීම කටයුතු කරගෙන අපි මේ තරඟවලට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මට අවුරුදු 14 දී විතර මම යනවා අනුරාධපුරේ මායිලු පළමු මධ්‍ය මහාවිද්‍යාලයට. ඉතින් එතනදී මට ප්‍රියදර්ශිනී ටීචර් හම්බ වෙනවා. ඉතින් එයාගෙන් තමයි මම වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ සංගීතය ගැන. ඊට පස්සේ මම උසස් පෙළ කරන්න මම ගණිතයාගම මධ්‍ය මහාවිද්‍යාලයට ගිහිල්ලා මම උසස් පෙළ සංගීතය විෂයක් විදියට හදාරුවා. ඒ හදාරන අතරතුර තමයි මට එංගලන්තයට එන්න ඕනේ. මට සම්පූර්ණයෙන්ම ඉවර කරන්න බැරි වුණා. ඉතින් එතකොට දැන් මෙහි ආවහම සම්පූර්ණ ජීවිතය වෙනස් වුණා. ඔව් ඒ වුණාට මේ සංගීතය අතහැරුන්නේ නැහැ. හොඳයි අපි නැවත සාකච්ඡාවේම අපේ ප්‍රේක්ෂකයෝ මම හිතන්නේ ඊළඟ ගීතයට යොමු වෙන්න නොයසෙල්ලෙන් බලාගෙන ඇති. ඊළඟට තෝරගෙන තියෙන්නේ රුවන් වලා විමානයේ කියන ජෝතිපාල මහත්මයා සහ ලතා වල්පොල මහත්මිය විසින් ගායනා කරපු මේ ලස්සන ගීතය.
දැන් අද මේ අපි මේක තාක්ෂණය පාවිච්චි කරලානේ අපි මේ වැඩසටහන කරන්නේ. ඉතින් අපිට අපගේ පිටිපස්සේ කිසිම මේ වාදක කණ්ඩායමක් නැහැ. අපිට මේ ට්‍රැක්ස් මං හිතන්නේ සුසන්ත මේවා නිර්මාණය කරගෙන අපි ඒ ඔස්සේ තමයි මේ තාක්ෂණය භාවිතා කරලා මේ ගීත නිර්මාණය කරගත්තේ. ඉතින් ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ සුසන්තට දෙයක් කියන්න තියෙනවා. අනිවාර්යෙන් අය මේ දැන් මේ ගීත ඇත්තටම මම සාමාන්‍යයෙන් අය ගායනය අපිට හොඳට කරන්න පුළුවන් වාදනයත් ඒ වගේම හොඳට තියෙනවා. ඉතින් මම හිතුවා මේකට දුෂාන් ජයතුලක අපේ ලංකාවේ ජිප්සිස් කණ්ඩායමේ සංගීත කණ්ඩායමේ ඉන්න අපේ දුෂාන් කියලා ට්‍රැක්ස් ටිකක් ගහ ගන්න ඕනේ කියලා. ඉතින් මට ලස්සන මේ ට්‍රැක්ස් හදලා දුන්නේ අත්‍තරම දුෂාන්. ඒ වගේම මම ආදරේ මතක් කරන්න කැමති අපේ චමීර අයියා. චමීර අයියා තමයි මේ තාක්ෂණය ගැන මට කියලා දුන්නේ. කිසිම කුහකකමක් නැති හොඳ හදවතක් තියෙන මිනිස්සෙක් ඉතින්. අනිවාර්යෙන් ඔව් නිතර මතක් කරන්න ඕනේ. මොකද අපිත් එක්ක නිතරම වැඩසටහන් ගණනාවකට ඔහු සම්බන්ධ වෙලා තියෙනවා, ඔහු දායක වෙලා තියෙනවා. ඉතින් ඔහු මතක් කරන්න ඕනේ අපි. සොඳුරු අතීතයි නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ ඉන්දායදී සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. සොඳුරු අතීතයි නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දායයි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද භවය පුරා ළඟ ඉන්න ඇති. එදත් මගේ සිත අදමින් කැපවී ඔබේ නමට පුද දෙන්න ඇති. සොඳුරු අතීතයි නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දායයි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. නොසැලී නොතැවී බාධක හමුවේ ආකින්දා ජයගන්න ඇති. ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි මේ අයුරින් හමු වෙන්න ඇති. සොඳුරු අතීතයි නිමල පැතුම වී මගේ හද තුල ඔබ ඉන්න ඇති. ඒ හින්දායදී සෙනෙහසිතින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති. සොඳුරු අතීතයි නිමල පැතුම වී මගේ හද තුල
ඔබ ඉන්න ඇති ඒ හින්දායනේ සෙනෙහසිතින් අපේ ආදරයෙන් හමු වෙන්න ඇති ඔබ පෞද්ගලික ආයතනයක කළමනාකාරීවරයෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ දවස්වල කොහොමද මේ රැකියාවයි සංගීතයයි කොහොමද මේ එකට කරගෙන යන්නේ? මේ ප්‍රශ්න නොතිබ්බ නෙමෙයි අයියේ. දැන් මේ දවස්වල අපේ ඒ ආයතන වහලා තියෙන නිසා අපිට ලොකු වෙලාවක් තියෙනවා මේවා කරන්න. ඔව්. නමුත් අපි මේ රටේ ගෙවන මේ ජීවිතෙත් එක්ක මේ කාර්යබහුල ජීවිතෙත් එක්ක අපිට ඇත්තම සංගීතය කියන දේ අපිට ලොකු වෙලාවක් කරන්න බෑ. ඔව්. අපි මේක කරන්නේ හරි ආසාවෙන් ආදරයෙන් නිසා අපි ඒක මට කියන්න තේරෙන්නේ ඔව්. නැහැ. මොන ප්‍රශ්නේ තිබ්බත් අයියේ සංගීතය කියන එක ඒ කියන්නේ අපේ හිත නිවනවා. ඔව්. ඒ කියන්නේ මොන ප්‍රශ්නේ ආවත් සින්දුවක් කිව්වම සින්දුවක් අහලා පොඩ්ඩක් නේද? සතුටක් එනවා. ඔව් ඔව්. අපි අර කියන්නේ අර ස්ට්‍රෙස් ලෙවල් එක එහෙම පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් ඒ නිසා සංගීතය කියන දේ අයියා කවදාවත් අපි අතාරින්නේ නැහැ. මොන දේ වුණත් මොන දේ අතරියත් සංගීතය කියන දේ අපි අතාරින්නේ නැහැ. ඇත්තටම තමන් ආස කරන ආදරය කරන දේවල් නේද? ඉතින් ඒවා තමයි අපිව ජීවත් කරවන්නේ. ඉතින් මම ඒකම කැමතියි දැන් ඔබගේ මීළඟ ගීතයට යන්න. මීළඟට ඔබ තෝරාගෙන තියෙන්නේ සනත් නන්දසිරි මහතා ගායනා කර නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරය කියන ගීතේ. ඉතින් මම හිතන්නේ මම පොඩි ඉල්ලීමක් කරා සුසන්තකින් මේක පොඩ්ඩක් වෙනස් විදියකට අපි පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරමු කියලා මේක මේ පොඩ්ඩක් පියානෝ එක විතරක් වාදනය කළා නේද? පොඩ්ඩක් මට අපිට ඒ ගැන පැහැදිලි කරන්න සුසන්ත කොහොමද ඒ සංයෝගය කොහොමද සංයෝගය කරේ කියලා ඒක මේ මම අයියේ දැන් මම මෙහි ගොඩාක් පාටිස් වලදී එහෙම මම කියන සින්දු තියෙනවනේ. ඉතින් මට පොඩ්ඩක් වෙනස් කිරීම කරන්න හිතුණා. ඒ කියන්නේ දැන් මම පොඩ්ඩක් අර මියුසික් පැත්තෙන් අයියේ මම පොඩ්ඩක් අර නිස්කලංකව අහන්න ආස කෙනෙක්. ඉතින් මම හිතුවා ගොඩාක් අපේ මෙහි ඉන්න අයත් ඒකට ආසයි. ඒක මම ඇත්තටම මගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා යාලා. ඉතින් මම හිතුවා මේ සමහර සින්දු නිකන් පියානෝ වර්ෂන් එකක් වගේ අපි කරවුත් ඒක ලස්සනට දියයි කියලා අර ඩ්‍රම් ශබ්ද නැතුව කීබෝඩ් එකෙන් විතරක් අර නිකන් පියානෝ ටෝන් එකක් දාලා ඒ වගේ ප්ලේ කරනකොට ඒක ලස්සනයි කියලා හිතුණා. මට දැනුණා ඒ ගීත. ඉතින් මම හිතනවා ප්‍රේක්ෂකයන්ටත් දැනෙයි කියලා. අනිවාර්යයෙන්ම. අපි හැමනම් මේ ඒ ගීතයට ගිහිල්ලා අපේ සාකච්ඡාවට එමු. සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු වුණේ ඇයි දයාවේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පෙති හැලී තියේ මට නපුරු වුණේ ඇයි දයාවේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ
මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේලියක් ලියුවා මගේ සමරු පොතේ රෝස පිටු සොයා මුතු අකුරු පේලියක් ලියුවා සිහිවටනයක් ලෙසින් තවත් සමනල පියාපතක්ය ජීවිතේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පිටිහැලිති මට නපුරු වුණේ ඇයි දයාවේ මේ පදුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බින්දුවක් ගලා ගියා සිත දුරක ගියා ආදරේ සොයා මුතු කඳුළු බින්දුවක් ගලා ගියා සමුගෙම්ම වේදනාවකි නොවේ මේ ඉන්ද්‍රචාපයන්ගේ ජීවිතේ නුඹේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පිටිහැලිති මට නපුරු වුණේ ඇයි දයාවේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ සුවඳ පිරුණු පුංචි කාමරේ රතු රෝස මලක පිටිහැලිති මට නපුරු වුණේ ඇයි දයාවේ මේ කඳුළු බින්දු ප්‍රථම ප්‍රේමයේ මං හිතන්නේ අපි කලින් කතා කරා වගේ මේ අපේ ප්‍රේක්ෂකයොත් එකඟ වෙන්නේ නැති ඒ ගීතයට මං හිතන්නේ මේ අපි කරලා තියෙන පොඩි පියානෝ වර්ෂන් එක මේකේ. ඉතින් ඒකට මේ මං හිතන්නේ අපිට හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. අපි යමු අපගේ සාකච්ඡාවට. සුසන්ත අපිට පොඩ්ඩක් කියන්න දැන් ඔබගේ මේ සංගීත ගමනට ඔබගේ පවුලෙන් කොහොමද ලැබුණු දායකත්වය ඔබගේ දෙමාපියන්ගෙන් වටපිටාවෙන් කොහොමද ලැබුණු සහයෝගය? ඇත්තටමයි තාත්තා ගායකයෙක්. ඒ කියන්නේ එයා පොඩි කාලේ ඉඳන් මම දන්න කාලේ ඉඳන්ම තාත්තා සින්දු කියනවා. ඒ පැත්තෙන් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපේ අම්මත් සින්දු කියනවා. ඉතින් තාත්තට ලොකු වමනාවක් තිබ්බා මාව ගායනයේ පැත්තෙන් ලොකු තැනකට ගේන්න. ඉතින් තරංගවලටද මොන දේ තිබ්බත් මාව අරගෙන යන්නේ තාත්තා තමයි මේ. මම මෙහි ආපු කාලේ ඉතින් මම මේ තරංගයකට ගියා. ගිය වෙලාවෙත් මාව තාත්තා තමයි එක්කන් ගියේ. මාව තාත්තා තමයි ගොඩාක්ම පුෂ් කරේ මෙන්න මේ ගායනයේ පැත්තෙන් යන්න කියලා. ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම මගේ අක්කලා ලංකාවේ එයාලා ඉන්නේ. ලොකු සහයෝගයක් දෙනවා. එයාලත් ගොඩාක් මාව දිරිමත් කරනවා. මේ හැම එක්කෙනත් එක්කමයි මගේ බිරිඳ මං අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. ඇය තමයි මගේ ශක්තිය. මේ රටේ ඉන්න මගේ යාළුවෝ ඔක්කොම දන්නවා. මට ශක්තිය වෙලා ඉන්නේ එයා තමයි. දැන් හේතුව මගේ තාත්තා දැන් නැහැ නැති වෙලා. ඉතින් මගේ තාත්තාගේ කටයුත්ත මගේ වයිෆ් තමයි දැන් කරන්නේ. අපි මීළඟට තෝරාගෙන තියෙන ගීතය ප්‍රියා සූරියසේන මහත්මයා විසින් ගායනා කරන මගේ ළමද කියන ගීතය. මේ ගීතය
අපි පොඩි වෙනසක් සිද්ධ කරලා තියෙනවා නේද? ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් මේකත් අයි අර පියානෝ වර්ෂන් එකක්. අර කිව්වා වගේම මේ ගීතය මේ ලිස්ට් එකෙන් අයින් කරන්නත් ගිහිල්ලා ඊට පස්සේ හිතුවා නෑ මේක ලස්සන ගීතයක් කියලා. අනිවාර්යෙන් මේක මේ ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕනි කියලා හිතුණා. ඒ නිසා මේ අයින් කරන්න හිතුනේම නෑ. අයියත් දන්නවනේ ඉතින්. අනිවාර්යෙන්. ඉතින් එහෙමනම් අපි ඒ ගීතයට යමු වෙලා අපි නැවතත් සාකච්ඡාවට එමු. මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ අහනේ ඔබ සතපා බිඟු කීවැල් මුමුණනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා සිහිනගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා ඇය රවටා කැඳවාගෙන නොයන් කුමරියේ අපට උරුම අපේ ලොවේ හද සුන්නස් සතුට දරා මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ අහනේ ඔබ සතපා බිඟු ගීවැල් මුමුණනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා හෙට තනි වෙනවා ඔව් අපි විශ්වාස කරනවා එහෙමනම් අපගේ මේ පර්යේෂණ ගීත දෙකම මේ බොහොම ආදරෙන් වැළඳ ගන්න ඇති කියලා අපගේ ප්‍රේක්ෂක හිතවිතියන්. අපිට ඒ ගැන මොන හරි කියන්න තියෙනවා නම් අපගේ Facebook ගිණුම හරහා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න මේ ගීත ගැන අපි වාදනය කරන. ඒකම මේ මම දැනගන්න කැමතියි සුසන්ත මේ ඔබගේ මුල්ම ගීතය ඔබ ප්‍රේක්ෂක ජනතාව අඳුනගත්ත ගීතය නෙතු අද්දර කඳුළු තියා. ඉතින් මේ ගීතය මේ වගේ ගීතයක් ඔබ ඇයි මේ තෝරගන්න හිතුවේ ඇත්තටම ඔබගේ පළවෙනි ගීතේ විදියට මොකද ඒ දවස්වල තිබ්බ ජනප්‍රිය රැල්ලත් එක්ක ඔබ ගියාද නැත්නම් මොකද්ද මේකට හේතුව? මෙහෙමයි ඇත්තම කතාවක් කියනවා නම් මේ ගීතය මට හම්බ වුණේ අහම්බේ. මම 2013 දී තමයි මට මේ ගීතය හම්බුනේ. හැබැයි මේ සින්දුව මම රිලීස් කරේ 2016 දී. යම් යම් ප්‍රශ්න ඇති වුණ නිසා මට මේ සින්දුව රිලීස් කරගන්න බැරි වුණා 2013 දී. 2016 දී තමයි මට රිලීස් කරන්න උනේ. නමුත් 2013 වෙනකොටයි මේ වගේ ගීත ඇවිල්ලා තිබ්බේ නෑ. හරි අඩුවෙන් තමයි ඇවිල්ලා තිබ්බේ. මම දන්න තරමින්
ඒකයි මම මේ වගේ ගීතයකට ඇතරම මට ආස හිතුන් මේක කරන්න ඕනි කියලා. නමුත් හිතුවට වැඩිය ලොකු කාලයක් මට ඒකට ගියා. ඒ නිසා තමයි 2016 දී මේ සින්දුව මේ ඉතින් මෙහෙමයි මේක ඊට පස්සේ රැල්ලක් විදියට ආවා. දැන් ඔකට කියන්නේ සාමාන්‍ය මල් සින්දු කියන කලාවනේ. දැන් මේ දැන් ඔකට දාලා තියෙන වචනේ මල් සින්දු කියන එක. දැන් මේක අයියේ දැන් ඕනම රැල්ලක් තිබ්බා. දැන් ජෝතිපාල මහත්මයාගේ කාලේ එක රැල්ලක්, ඊට පස්සේ රූකාන්ත ගුණතිලක මහත්මයා ආපු කාලේ ඒක තව රැල්ලක්, ඊට පස්සේ 2000 ගණන් වල තවත් රැලිය ආවා. මේක ඒ වෙනකොට අයියේ මේවා මේ බිස්නස් එක කරගත්තා. ව්‍යාපාරික කටයුතු වලට මේ සින්දු යොදා ගන්න ගත්තාම දැන් හැම කෙනාටම සල්ලි හම්බ කරගන්න ඕනේ. කට්ටිය දැන් ඔය ලංකාවේ ඇත්තටම උනේ ලොකු ඔය මියුසික් ප්‍රොඩියුසර්ස්ලා කියලා කියන කට්ටිය හොඳ කාර් ගන්න ගත්තා. හොඳ ගෙවල් හදා ගන්න ගත්තා මේ අලුත් කට්ටිය. එතනින් උනේ අයියේ දැන් මේ පොඩි කොල්ලන්ටත් මේකේ ආසාව ඇති වුණා. ඊට පස්සේ මේ සින්දුම ගහන්න ගත්තා. මේක ඊට පස්සේ ව්‍යාපාරයක් වුණා. ව්‍යාපාරයක් වුණ නිසා තමයි මිනිස්සුන් මේ සින්දු එපා. අනිත් එක ආදරේ කියන දේ හරි ලස්සනට කියනවනේ ඉස්සර සින්දු වල. දැන් ඒවා කියවෙන්නේ පොල්ලෙන් ගැහුවා වගේ කියනවා. ඔයා යන්න මම ඉන්නම් අරහේ මේ කියන එකනේ කියන්නේ. දැන් ගොඩාක් සරල භාෂාවෙන්. හරි සරල භාෂාවෙන් කියනකොටයි ඒක අර ඕනවට වැඩිය අහනකොට ඒක එපා වෙනවා. අනිත් එක මේක හැමතැනම ඇහෙන්න ගත්තාම තවත් මිනිස්සුන්ට එපා වෙනවා. ඒ නිසා ඒක මම ලොකු ඉල්ලීමක් කරන්නේ මේක දගාපත්තු කරන්නේ අපේ මියුසික් ප්‍රොඩියුසර්ස්ලා දැන් කාලේ ඉන්න අයගේ මම කරන්නේ අපි ගායකයෝ තනු නිර්මාණය කරන කට්ටිය පද රචනය කරන කට්ටියගේ වගකීමක් අපි ප්‍රේක්ෂකයාට දෙන දේ හරි දේ දෙන්න. ඒ නිසා මේ සංගීතය මෙහෙම බලකට දාන්න එපා. මේක ලස්සනට කරලා මිනිස්සුන්ගේ මේ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දිනා ගන්න බලන්න. අනිවාර්යයෙන්. මේ සල්ලි පස්සෙන්ම යන්න එපා කියන එක තමයි මගේ ඉල්ලීම. ගොඩාක් මේ පොඩි කොල්ලෝ මට කතා කරනවා ඊ ලංකාවේ ඉඳන්. ගොඩාක් මේ මියුසික් ප්‍රොඩියුසර්ස්ලා එයාලව රවට්ටලා මේ ආසාව පෙන්නලා බොරු කියලා මේ කරන එක නිසා තමයි අද ගොඩාක් ඒ කියන්නේ ලංකාවේ ඉන්න මේ කොල්ලෝ කෙල්ලෝ අය ගොඩාක් අමාරු වෙනවා මේ සල්ලි හම්බ කරගන්න. අනිවාර්යෙන් දැන් මේ ලෝකේ පවතින තත්ත්වයක් එක්ක ඇත්තට මේ පහුගිය කාලේ අපි හැමෝම ගියේ මේ මොකද්ද මේ මිරිඟුවක් පස්සේනේ අපි ගියේ. අපේ ජීවිත ගත වුණේ ඒ විදිහටනේ. අපි කියන්නේ අපි ඉපදුනේ මොන දෙයක් සඳහාද කියන එක අපිට අමතක වුණා. ඇත්තටම කියනවා නම් මිනිස්සු මේ දේවල් අමතක වුණාද අපි පවතින අපිව පාලනය කරන කට්ටිය විසින් මේක අපිට අමතක කරාද කියන තැනත් ගැටලුවක් තියෙනවා. මොකද යම් පිරිස් හිටියා මේ පිළිබඳ මේක සල්ලි පස්සෙම යන්න ඕනේ. අපි මේ අපේ පරිසරය ගැන හිතන්න ඕනේ, අපේ ජන ජීවිතය ගැන හිතන්න ඕනේ. මෙන්න මේ වගේ මාතෘකා ඔස්සේ ගොඩක් දෙනෙක් ඇත්තටම විශාල වෑයමක් දැරුවා මේක මේ අනිත් පැත්තට ආපහු යන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ මේ පවතින ව්‍යසනයත් එක්ක අපිට නැවතත් සිහි කැඳවීමක් කරා මේක මේ ඔයගොල්ලෝ මේ යන පිළිවෙල වැරදි කියලා. ඉතින් කොහොම වුණත් අද අපේ මේ වැඩසටහනට ඉතින් මේ එක රැලි එනවා. මේ කොහොම වුණත් ඒ රැලි ගොඩ නගනවා. එක ප්‍රේක්ෂකයෝ කිව්වා කියලා සමහරු රැලි ගොඩ නගනවා. අනේ මන්ද ඉතින් මේක කොහොම මොන තත්ත්වකින් ආපු දෙයක්ද කියලා. කොහොම වුණත් ඉතින් මේ ඒ කියන්නේ නව පරපුරේ අය වුණත් මේ පරණ ගායක ගායිකාවන්ට තමයි තාම කැමති. ඉතින් මම හිතන්නේ ඔව් මේ මෙහෙමයි දැන් බිහිවෙන මේ ගායක මේ පොඩි ළමයි ඉන්නවා අය මේ රියැලිටි ෂෝස් වලම මම දැකලා තියෙනවා. හිතා ගන්නවත් බැරි ටැලන්ට් එකක් තියෙන ළමයි. ඉතින් එයාලවත් අපේ යුතුයකමක් අයියේ එයාලව හරි මඟ පෙන්නලා මේ හරි තැනට ගෙනියන එක. දැන් අර සල්ලි පස්සෙන්ම ගෙනියන්නේ නැතුව අපි අපේ හිතට අවංකව අය අපි වැඩ කරන්න ඕන. ඒක තමයි මගේ ඉල්ලීම. ඔව්. එහෙමනම් මේ අපි බලමු දැන් අපි ටිකක් මම හිතන්නේ මේ සෙග්මන්ට් එක පොඩ්ඩක් වැඩිපුර කතා කරලා දන්නේ. මේ සුසන්ත ඊළඟට තෝරගෙන තියෙනවා මෙල්ටන් මල්ලවාරච්චි මහතා ගායනා කර අද හෙට ඔබ මා කියන ගීතය. හොඳයි මම හිතනවා ඉතින් අපි විශ්වාස කරනවා අපගේ මේ ගීත ගොන්නට හොඳ සාධාරණයක් අපගේ සුසන්ත ප්‍රනාන්දු
ඉෂ්ට සිද්ධ කරා කියලා. ඉතින් ඒ වගේම අපි මේ කැමති දැනගන්න මේ දැන් මේ මීළඟට තෝරාගෙන තියෙන ගීතය දියවන්නා කුමාරියේ මේ ගීතය මම හිතන්නේ මේ එක පාරටම ජනප්‍රිය වුණේ නැහැ මේ නාද කණ්ඩායමෙන් එලි දක්වපු මේ ගීතය මේ පහුගිය දවසක මම හිතන්නේ මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ එක්තරා මාධ්‍ය ආයතනයකින් කරන මේ රියැලිටි ෂෝ එකක මම හිතන්නේ ආපු තරඟකරුවෙක් විසින් ගායනා කරාට පස්සේ මේ ගීතේ නැවතත් ප්‍රේක්ෂකයෝ වැළඳගත්තාද කියන මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකම මේ ගීතේ පොඩ්ඩක් පසුබිම් බැලුවොත් ඇත්තට මේ අද රටේ ලංකාවේ අපේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන වාතාවරණය සහ මිනිස්සුන්ගේ හැසිරීම මේකේ ඉතාමත් සංකීර්ණ විදිහට මේක පිටිපස්සෙන් පැහැදිලි කරනවා කියලා මට පේනවා. ඒ ගැන මොන හරි කියන්න තියනවද සුසන්ත? ඔය මේ ගීතය දැන් රොක් ස්ටයිල් එකටනේ හදලා තියෙන්නේ. මේ ගීතේ හරි ලස්සන අර්ථයක් තියෙන ගීතයක් මේක. දැන් සමහර අය මේවා රොක් කියලා අහන්න නැති අයත් ඉන්නවනේ. ඇත්තටමයි මම මේ වගේ ගීත මම රොක් ස්ටයිල් එකේ සිං කරන වොයිස් එකක් නෙමෙයි මට තියෙන්නේ. මේක එක්තරා විදියක ඉල්ලීමක් මටත් තව මේ නංගි කෙනෙක්ගේ. ඉතින් මම මේක හරි බයෙන් සිං කරේ මේක. මේ ඊට පස්සේ මම නිකන් Facebook එකට දැම්මාම මම හිතුවට වැඩිය හොඳ ප්‍රතිචාරයක් මට ලැබුණා. ඊට පස්සේ ඊට පස්සේ තමයි මම අයියටත් ඔය ගීතේ මම එව්වේ. අයියා කිව්වා මල්ලි මේක දාමු අපි මේවයි කියලා. ඊට පස්සේ මට ඒත් පොඩි සැකයක් තිබ්බා මේක මම හරියට කියනවද දන්නේ නැහැ. හේතුව මම මේ ගීත නෙමෙයි මම ගායනා කරන්නේ. මම වෙන ස්ටයිල් එකක් ෆලෝ කරන කෙනෙක්. ඊට පස්සේ මම හිතුණා නෑ මට හිතුණා ඇයි නැත්තේ මේකත් කරලා බලමු කියලා. අනිවාර්යයෙන්. මොකද මේ බොහොම ලායන්විත කටහඬ තියෙන කෙනෙක් කොහොමද මේ රොක් ස්ටයිල් එකේ ගීතයක් ගායනා කරන්නේ? අපි පොඩ්ඩක් ඒ සින්දුවට ගිහිල්ලා එමු. එහෙමනම්. දියවන්නා කුමාරි නුඹ නිදනා නිසල්මනේ දෙරණට සඳ පළුව එවෙනවා හීනගේන සීනිවෝන තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවෝ සුවට නිදන්නේ සිතුවිලි යහනි වාමනයින් පවන් සලනවෝ නුඹව රකින්නෝ හුස්ම වේදන රුස්සගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනෝ දලදිලිසෙන හස්තිරාජුන් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවෝ සුවට නිදන්නේ සිතුවිලි යහනි වාමනයින් පවන් සලනවෝ නුඹව රකින්නවෝ පත්තිනියේ නුඹ නාඩන්
අය එතරක කාසි සොයයි ඒ කාසි රජුන් තනනෝ රේණු තලා මල්ද තලා තෙල් මල්ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනෝ සුවට නිදන්නේ සිතුවිලි යහනේ පාමනයින් පවන් සලනවෝ නුඹව රකින්නෝ නුඹව රකින්නෝ නුඹව රකින්නෝ දැන් ලංකාවේ ඔය අපි කතා කර කර හිටියේ විවිධ රැලි බිහිවෙමින් පවතිනවා සංගීතය කියන දේ නැත්තටම නැති වෙන්න යනවා එක එක විදිහට එනවා ඒ වුණාට මේ දැන් අපි අහපු ගීත ඒ වගේ ගීත ගණනාවක් ඇත්තටම ලංකාවේ දැන් බිහි වෙමින් පවතිනවා සමහර ගීත මේ මාධ්‍ය ආයතන වලින් වාදනය වෙන්නේ නැහැ ඒ වුණාට අපි දකිනවා YouTube Facebook ඒ වගේ සමාජ මාධ්‍ය ජාල හරහා විවිධ වූ විවිධාකාර හැඩයන් තියෙන ගීත ශානරයන් බිහි වෙනවා ඉතින් මම දන්නේ මාධ්‍ය ආයතන වලින් ඇයි මේ වගේ ගීත වලට ප්‍රමුඛතාවයක් දීලා මේ තියෙන මොකද්ද මේ දේවල් ඉදිරියට ගෙනියන්නේ නැත්තේ ඇයි කියන එක ඒ ගැන මොන හරි කියන්න තියෙනවද සුසන්ත මොකද මේකට හේතුව අනිවාර්යයෙන්මයි දැන් මේ මෙතන මම කලින් අදහස් කරා වගේ මාධ්‍යත් මේ සල්ලි පස්සෙන් යන සෙල්ලම තමයි ඒ කරේ. එතකොට මාධ්‍යත් බැලුවේ මේ රින්ගින් ටෝන් වලට යන මේ වගේ සින්දු තමයි ප්ලේ කරේ ඇත්තටම. ඉතින් සමහර මාධ්‍ය සල්ලි ගත්තා ඒවා ප්ලේ කරන්න සමහර මාධ්‍ය වලින් සමහර ලස්සන සින්දු ඒවා ඇත්තටම එයාලා අයින් කරා. ඉතින් මාධ්‍යත් මේවට වග කියන්න ඕනේ. අනිවාර්යයෙන්. එහෙමනම් අපි යමු අපගේ තෝරාගත්ත ඊළඟ සින්දුවට. අපි ඊළඟට තෝරගෙන තියෙන්නේ ධනපාල උඩවත්ත මහතා ගායනා කර පායලා සඳ කියන ගීතය. මේ ගැන මොන හරි අපේ සුසන්ත කියන්න තියෙනවද? මේ ගීතය අයියේ මම ඒකත් එංගලන්තේ මම මේ පාටිස් වලට යනකොට මගෙන් විල්මා කියලා අපේ මට ගොඩාක් ආදරය කරන අක්ක කෙනෙක් ඉන්නවා. ඉතින් එයා තමයි මේ සින්දුව ඉල්ලුවේ වගේ. මල්ලි මේ සින්දුව කියන්න අනිවාර්යයෙන් කියලා. ඉතින් මම හිතුවා මේ ඒ ගීතේ මම ඉස්සලාම ගායනා කරද්දි මට තේරුණා මේ ගීතයට යම්කිසි සාධාරණයක් මට කරන්න පුළුවන් කියලා. මම හිතුවා ඒකත් මගේ මේ ලිස්ට් එකෙන් අයින් කරන්න බැරි සින්දුවක් නිසා මේ එංගලන්තේ ටෝක් ප්ලස් බලන සහ ලංකාවේ බලන මගේ සහ මේ ටෝක් ප්ලස් ප්‍රේක්ෂකයන්ට මේ ගීතය අලුත් අත්දැකීමක් වෙයි කියලා. අනිවාර්යෙන්. අපි එහෙනම් ඒ සින්දුවට යමු. එලා සඳගුවන් ගැවේ ආදරේ කොඳුරයි නීල දේදුණු නිලාවිලේ ආදරේ මුමුණයි ඇයිද පුන් සඳ පමා වෙලා තරුහාවියෝ එලා මගේ වරදට සමා වෙලා ඉන්න සිනහා වෙලා විලේ පුන් සඳරුවන් මලි කරුහරුවින් වෙලි කැලේ මලකට ප්‍රේමෙන් වෙලි සඳේ දිලි දිලි
ඇයිද නිල්වන් දෙනෙත් නොබේ බය වෙලා වාගේ කවුද ඔබ ළඟ මමයි ඔබේ ආදරේ මාගේ ආයලා සඳ ගුවන් ගැවේ ආදරේ කොඳුරයි නීලදේ දුනු නිලාවිලේ ආදරේ මුමුණයි ඇයිද පුන් සඳ පමා වෙලා තරුහාවියෝ එලා මගේ වරදට සමා වෙලා ඉන්න සිනහා වෙලා කවුද ඔබ හා සමන් ගැවේ සැඟවෙලා වාගේ ඇහිද නිල්වන් දෙනෙත් ඔබේ බය වෙලා වගේ කොහෙද කොයි පද දයාවියේ මාදා ඔයා ගියේ කවුද කොහෙද කොහේ ගියේ උන් සඳ කුමාරියේ යලා සඳ ගුවන් ගැවේ ආදරේ කොඳුරයි නීලදේ දුනු නිලාවිලේ ආදරේ මුමුණයි ඇයිද පුන් සඳ පමා වෙලා තරුහාවියෝ වෙලා මගේ වරදට සමා වෙලා ඉන්න සිනහා වෙලා ඉතින් සුසන්ත අපි මං හිතන්නේ කලින් අපි ඔක තැනකට ආව දැන් මේ එංගලන්තයේ ඔබගේ සංගීත දිවිය ගත වන ආකාරය කොහොමද මේ මං හිතන්නේ සුසන්ත විවිධ සාදයන්හි ගිහිල්ලා Tamanගේ ගීත ගායනයෙන් දායක වෙනවා අපිට ඒ ගැන පොඩ්ඩක් ප්‍රේක්ෂක හිතවතන්ට කියන්න මේ කොහොමද ඔබ සම්බන්ධ කරගන්න පුළුවන් මොනවාද කියලා ඔවයි ඉතින් මගේ ගීතවලට මගේ හඬට මගේ මේ ගීත විලාශයට ඔයාලට කැමති නම් ඔයාලට පුළුවන් මාව Facebook කරහා සම්බන්ධ කරගන්න ඔබේ සාදවලට. ඔව් එහෙමනම් ඉතින් අපි ආරාධනා කරනවා අපේ සුසන්තව සහභාගී කරවා ගන්න කියලා. හැබැයි මේ දවස්වල නම් නෙවෙයි නේද? මේ දවස්වල එහෙම කරන්න බෑ. ඉතින් මේ වාතාවරණය ඉවර වුණා මං හිතන්නේ මේ තව ටික කාලයක් යනකම් තියෙයි මේ තියෙන වාතාවරණය. ඉතින් මොකද මේ සෝෂල් ඩිස්ටන්සින් තියෙන්න බෑ මේ දවස්වල නේද? ඔව් අපි එහෙමනම් සුසන්ත තෝරගත්ත ඊළඟ ගීතයට අපි යමු මේක මේ නුවන් ගුණවර්ධන මහතා විසින් ගායනා කර කිරිමූදු වෙරළේ කියන ගීතය. ඉතින් මේ ගැන පොඩි හැඳින්වීමක් කරන්න සුසන්ත. කිරිමූදු වෙරළේ ගීතය මම සාමාන්‍ය මෙහි සාදවල ගායනා කරන ගීතයක්යි. හොඳ ප්‍රතිචාර තියෙන ගීත. ඉතින් මාට හිතුණා මේ ගීතයත් අද මේ ටෝක් ප්ලස් වැඩසටහනේ මේ ප්‍රේක්ෂකයන්ට මේ ගීතය මගේ හඬින් ලබා දෙන්න ඕනි කියලා. ඉතින් මං විශ්වාස කරනවා ඉතින් එයාලා කැමති වෙයි කියලා. ඔව් අපි එහෙමනම් මේ ගීතයට යොමු වෙලා යමු. කිරිමුදු එරළේ නැලවී තරංගා කාගේද පිළිරු අඳී ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ
සඳේ දුරනින් තෙරේ කවුදෝ ඉඳන් හිනහේ බලා අකුලේ පිපි කුසුමක් වගේ හිතුනත් අනේ ලං වෙන්න බෑ ලාරෝස දෙතොලේ සිනා මට ප්‍රේම ආරාධනා කිරිමුදු එරලි නැලවී තරංගා කාගේද පිළිරු අඳී ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ සුළඟේ ඇති සුවඳක් දැනේ ඒ මාරුතේ මට වාසනා හඬකින් දුරින් නොකියා කියයි පෙර නැසුවේ මధు ගීතිකා ඔබ කවුද කොයි ඉන්නේදෝ සිහිනේක හමු වෙන්නේදෝ කිරිමුදු එරලි නැලවී තරංගා කාගේද පිළිරු අඳී ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ මං හිතන්නේ නුවන් ගුණවර්ධන මහතාගේ කිරිමුදු වෙරළේ කියන ගීතයටත් අපේ සුසන්ත බොහොම අපි හිතනවා අපි විශ්වාස කරනවා බොහොම හොඳ සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැති කියලා. ඉතින් මේ පිළිබඳව අපිට කමෙන්ට් කරන්න අපි පහළ අපේ Facebook ගිණුමේ අපිට සඳහන් කරන්න කොහොමද අපි මේ වැඩසටහන ගෙනියන අතරේ අපගේ මේ ගීත තෝරා ගැනීම මේ ගීත පෙළගැස්ම ගැන මොනවා හරි තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න ඒ ගැන බෙදා හදා ගන්න. ඒකම මේ සුසන්ත මම කැමතියි දැනගන්න දැන් මේ ඔබගේ කොහොමද දැන් මේ පවතින තත්ත්වය එහෙම කොහොම හරි निराකරණය වෙයි දැන් තව මාස කීපයක් යනකොට මම හිතන්නේ මේ ඔබගේ කොහොමද අනාගත බලාපොරොත්තු සංගීතය පැත්තෙන් නැත්නම් ඔබගේ රැකියාව පැත්තෙන් මොනවාද තියෙන අනාගත බලාපොරොත්තු සංගීතය පැත්තෙන් අයියේ දැන් මම අතරම ජූලයි මාසේ ලංකාවට යන්න හිටියේ දැන් මේ අකරතැබ්බෙත් එක්ක මේ යන්න වෙන්නේ නැති පාටක් තියෙන්නේ මම සින්දුවක් කරන්න තමයි හිටියේ. ඒ කියන්නේ මගේ සින්දුව කරලා තියෙන්නේ. තාම මට වොයිස් එක කරගන්න බැරි වුණා. ඒක ලංකාවට යන්න ඕනේ. නිමේෂ් කුලසිංහ තමයි මේකේ මෙලඩි එක කරේ. ඒ වගේම ශහන් ගල හිටියා වයි ආදරේ මතක් කරන්න ඕනේ. එයා තමයි මේකේ පද රචනය කරේ. ඉතින් මේ ගීතේ මම ජුලයි මාසේ කරන්න තමයි මේ ප්ලෑන් කරගෙන හිටියේ. උනාට වෙන්නේ නැති පාටක් තමයි තියෙන්නේ මේ කොරෝනා ප්‍රශ්නය නිසා. ඉතින් මේ ඉස්සරහට මම එංගලන්තේ මගේම සංගීත ප්‍රසංගයක් කරන්න මම හිතන් ඉන්නවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉතින් ප්‍රේක්ෂකයන්ගේ ලොකු සහයෝගයක් මට හම්බෙයි කියලා. අනිවාර්යයෙන්ම අපි බලමු නේද මේ වැඩසටහනත් එක්ක ඔබගේ හැකියාවල් අපි ඇත්තටම මේකට මේ අපගේ අද මේ ටෝක් ප්ලස් වැඩසටහනට ඔබව සම්බන්ධ කරගන්න කලින් ඇත්තටම මම දැක්කා මේ ඔබගේ පෞද්ගලික Facebook ගිණුම හරහා ඔබ සෑහෙන සින්දු සංඛ්‍යාවක් ගායනා කරලා තිබ්බා මේ ප්‍රේක්ෂක හිතවත හිතවතියන්ගේ ඉල්ලීම පරිදි ඇත්තට මේ ගීතවලට මේ ඔබ කරලා තිබ්බ සාධාරණයත් එක්ක තමයි මම ආරාධනා කරේ මේ වගේ වැඩසටහනක් අද අපි කරමු කියලා. ඉතින් අපි මීළඟ ගීතයට යොමු වෙන්නයි මේ සූදානම් වෙන්නේ. ප්‍රියා සූර්යසේන මහතා විසින් ගායනා කළ මොහොතක සුව දෙන කියන ගීතය තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ අපේ සුසන්ත ප්‍රනාන්දුගේ හනින් අහන්න.
සුවදෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයාමා ගියේ නෑ සෙනෙහසේ සුව සොයා ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ මොහොතක සුවදෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයාමා ගියේ නෑ සෙනෙහසේ සුව සොයා ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ සිත දුක් වේවි විටකදී ඔබගේ සැලෙනු එපා මගේ රන්තරුවේ ලොබම ඉදිරියේ ඔබ මට රුහිරුයි නැවෙනු එපා මගේ සුදු මැණිකේ සැනසීලා අපි ඉමු ලං වෙලා මොහොතක සුවදෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයාමා ගියේ නෑ සෙනෙහසේ සුව සොයා ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ ගලන රුහිරුමෙන් දැනෙන හැඟුමන් ඔබගේ මාගේ එක වාගේ ලොබම ඉදිරියේ ඔබ මට රුහිරුයි හඬනු එපා මගේ සුදු මැණිකේ සැනසීලා අපි ඉමු ලං වෙලා මොහොතක සුවදෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයාමා ගියේ නෑ සෙනෙහසේ සුව සොයා ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ මොහොතක සුවදෙන චංචල ලෝකයේ රූපිකාවන් සොයාමා ගියේ නෑ සෙනෙහසේ සුව සොයා ඔබ පතා එන්නෙමි මා ප්‍රියේ හරි අපි ඉතින් අපේ වැඩසටහනේ ගීත 11ක්ම අපි වාදනය කරලා අවසන් නේද? ඉතින් මං හිතනවා මේ අද අපගේ ආරාධිතයා මේ ගීතවලට හොඳ සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරා කියලා. ඉතින් සුසන්ත කොහොමද අවසාන වශයෙන් අපේ බලන් ඉන්න හිතවත හිතවතියන්ට මොනවාද ඔබට කියන්න තියෙන්නේ මේ වැඩසටහන සම්බන්ධයෙන් සහ ඔබගේ මොනවාද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? ඉතින් අය බොහොමත්ම ස්තුතියි මට කිරණ ටීවී ටෝක් ප්ලස් වැඩසටහනට සම්බන්ධ කරාට මාව. ඉතින් මගේ Facebook ගිණුමේ දැක්ලා තමයි මේ ජයසංකය මට කතා කරේ. ඉතින් මේ අපි මේ ගෙවල් වලට ඉන්න වෙලාවේ මේ ටෝක් ප්ලස් වැඩසටහනෙන් අපිට ලොකු හිතට නිදහසක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ඔයාලගේ ওই channel එකේ මේ කිරණ ටීවී විසින් කරන මේ ටෝක් ප්ලස් වැඩසටහන හරිම ලස්සනයි අයියේ ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා අයියට. ඔව්
ඒකම ඉතින් අපි මේ දවස්වල අපි විවිධ වැඩසටහන් අපි කරගෙන ගියා පොඩ්ඩක් පර්යේෂණ වැඩසටහන් විදියට අපි කොහොමද මේ ගෙවල් වල ඉඳලම මේ දේවල් කරන්නේ අපිට තියෙන තාක්ෂණය පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් පොඩි අඩුපාඩු වෙන්නේ නැති. ඉතින් ඒ ගැන අපි සමාව ආයද සිටිනවා. මොකද මේ දැන් මේ දවස්වල දැන් හැමෝම කතා කරා පහුගිය කාලේ 4K කියයි 6K කියයි ඔක්කොම HD quality කියයි ඒවා කියයි කැමරා ඇන්ගල් ද ලයිටින් ද ගොඩාක් දේවල් තිබුණා. ඉතින් අපි දන්නවා දැන් මේ ප්‍රධාන මේ මේන්ස්ට්‍රීම් channels වල පවා මේ දවස්වල ඕගොල්ලන්ට පේනවා ඇති හැමෝම පාවිච්චි කරන්නේ මොබයිල් ෆෝන්. ඉතින් ඒක තමයි මේ දැන් තියෙන තත්ත්වය. ඉතින් මම හිතන්නේ අපි මේ සම්බන්ධයෙන් අපිට දෙන්න පුළුවන් උපරිම සාධාරණයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තමයි අපි මේ තියෙන පවතින තාක්ෂණික දේවල් එක්ක පාවිච්චි කරලා මේවලම් පාවිච්චි කරලා ඉතින් අපි ප්‍රේක්ෂක හිතවතියන්ට මේ තියෙන පවතින තත්ත්වයත් එක්ක තමන්ගේ මානසික සුවය වෙනුවෙන් දේවල් අපිට කරන්න පුළුවන්. ඒ දේවල් අපි දකින්න අපි දෙන්න පුළුවන් ඉන්ෆෝමේෂන්ස් මොනවද? සංගීතමය පැත්තෙන් එන්න පුළුවන්. අපි කරා පොඩි DJ පාටි එකක්. ඉතින් ඒ වගේ නොයෙකුත් වැඩසටහන් අපි පුළුවන් විදියට අපි මාධ්‍යයක් විදියට අපි කරමින් පවතිනවා. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා සුසන්ත. ඉතින් අද අපිත් එක්ක එකතු වුණාට මේ ටොක් ප්ලස් වැඩසටහනත් එක්ක. ඉතින් ඊළඟට අවසාන ගීතයේ වශයෙන් සුසන්ත තෝරගෙන තියෙන්නේ WD අමරදේව මහතා විසින් ගායනා කර සන්නාලියනේ කියන ගීතය. ඉතින් මම හිතන්නේ මේක අපි බොහෝ දෙනෙක් දන්න ගීතයක්. ඉතින් මම අවසාන වශයෙන් අහන්න කැමතියි මේක මේ අපේ ජීවිතය ගැන කියවෙන ඇත්තටම භාවනාවක් වගේ ගීතයක්. ඉතින් මේ ගැන මම හිතන්නේ විශේෂ දෙයක් තියෙනවා සුසන්තට කියන්න අපිට කියන්න. අයි මේ ජීවිතේ අපේ විශේෂ අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි උපත, ඊට පස්සේ අපේ මංගල්‍ය, ඊට පස්සේ අපේ විපත. ඒක පැහැදිලිවම කියන ගීතයක් තමයි මේ ගීතේ. ඇත්තටම අයියා කිව්වා වගේ මේ ගීතේ භාවනාවක්. මගේ අම්මා ගොඩාක් ආදරය කරන ගීතයක්. ඒ වගේම මගේ අක්කා කෙනෙකුත් මේ ගීතයට ගොඩාක් ආදරෙයි. ඉතින් මට හිතුණා අනිවාර්යෙන් මේ ගීතේ ගායනා කරන්න ඕනේ කියලා. හේතුව අම්මා මගේ මේ ගීතේ 3-4 පාරක්ම ඉල්ලලා තියෙනවා. මට කියා ගන්න බැරි වුණා. ඒ ඉල්ලපු අවස්ථාවල සමහර සාදවල අයියේ ටිකක් බයිලා ටයිප්ස් අර පොඩ්ඩක් ෆාස්ට් බීට් එකේ සින්දු යන වෙලාවේ තමයි අම්මා ඇවිල්ලා ওই ගීතේ ඉල්ලන්නේ. ඉතින් මට ඒක දෙන්න බැරි වුණා. ඉතින් අම්මා වෙනුවෙන් මම මේ වැඩසටහනේදී තෝරගන්නා මේ ගීතේ අනිවාර්යයෙන්ම අම්මා වෙනුවෙන් මේ ගීතේ ගායනා කරන්න ඕනේ කියලා මට හිතුණා. ඒ වගේම අයියේ මේ මගේ සංගීත ගමනේදී මට පිටිපස්සෙන් ඉඳගෙන මට ගොඩාක් සහයෝගය දුන්න සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ජයසංකයේ බොහොමත්ම ස්තුතියි මාව වැඩසටහනට සම්බන්ධ කරගත්තට. බොහොම ස්තුතියි කියලා අපි එහෙමනම් ඉතින් සමුගන්නවා අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා හිටපු ප්‍රේක්ෂක හිතවතියන්ගේ. ඉතින් අපේ ජීවිතයේ අනියත බව සහ නේද අපේ තියෙන ජීවිතයේ අවස්ථාවන් ගැන කියවෙන WD අමරදේව මහතා විසින් ගායනා කළ සන්නාලියනේ ගීතය සමග අපි අද සමුගන්නවා. ඉතින් මේ ගීතය අද ගායනා කරන්නේ අපගේ ආරාධනය පිළිගෙන ටොක් ප්ලස් වැඩසටහනට ආව අපේ සුසන්ත ප්‍රනාන්දු. එහෙමනම් සුසන්ත අපි ඔබට සම දෙනවා. අපි මේ ගීතයට යමු. ආයුබෝවන්. සන්නාලියනේ මේ හිමිදිරි හෘදයේ සන්තෝෂෙන් ඔබ ඉනෙහි කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාලගිරා තටු සේමරුපින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාලගිරා තටු සේමරුපින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ
බැඳුණු කුළුඳුල්ලුටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ මේ හැන්දෑයාමේ හැඩවැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ හැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිහෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ හැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිහෙන ඇඳුම වියන්නේ ඒ කුළුඳුල්දුව දිගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ සීතල සඳහෙනේ මැලවුණු මූණින් වෙවුලන දෑතින් කාටද සලුව වියන්නේ කාටද සලුව වියන්නේ කනකොක් කටුවේ සුදු මැලි පාටින් සීතල සලුව වියන්නේ කාටද සලුව වියන්නේ කනකොක් කටුවේ සුදු මැලි පාටින් සීතල සලුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සලුව වියන්නේ